නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, අද ධර්මදානය සිද්ධ කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සුවසේ මේ ලෝකයේ වෙත දන් දීමේ ශ්‍රද්ධා මාධ්‍යජාලයේ මෙහෙවරට අත්වැලක් වීමෙන් දායකත්වයේ සැලසූ සියලු දෙනාහට ධර්ම දානමේ උතුම් වූ අග්‍රපුණ්‍ය ධර්මයේ රැස් කරගන්නට වාසනාව ලැබේවා කියන පිවිතුරු අරමුණකිනුයි අද ධර්ම දානයන් සිද්ධ වෙන්නේ. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ සංසාරගත සත්වයාව මේ දුක් සහිත සසර ගමනින් එතර කරවන දහම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යම්තා කාලයක් ලෝකයේ පිරිසිදුව අහන්ට ලැබෙනවාද, ඒ කාලවකවානුව පුරාවට ඒ දහම අහන මහානුවණැතියන්ට සසරේ කංකටොළු සම්පූර්ණයෙන්ම දුරු කරගන්නට වාසනාව ලැබෙනවා. ඒ දහම ඇහෙන යම් පමණක් නුවණ තියෙන අයට ඒ ධර්මය තුළින් තව තවත් තමන්ගේ නුවණ පුබුදුවා ගන්නට දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. නුවණ උපදවන මේ ශ්‍රී සද්ධර්මය යන්තා කාලයක් ලෝකේ නිමලව පිවිතුරුව රැව්පිලි රැව් දෙනවාද? ඒක තමයි මේ ලෝක සත්වයාට තියෙන මහා යහපත. ඉතින් අපි මේ ධර්ම දානයන් සිද්ධ කරනකොට පින්වතුන්ලා ඒ උදෙසා දායකත්වයක් දරමින් ඒ ධර්ම දානයන්ට එකතු පහදු වෙනකොට ආන් ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. මේ ලෝකේ යම්ගේ නුවණැත්තෝ සිටිනවද? නුවණැත්තෝ ඉන්න තැන් අපිට කියන්න පුළුවන්ද? නුවණැත්තා කොතැනක වුණත් ඉන්න පුළුවන්. ඒ නුවණ තියෙන කෙනාට මේ සත්‍ය වූ නිර්මල වූ පිවිතුරු වූ සද්ධර්ම කතාව අහන්න ලැබුණොත් ඒ ඇසූ ගමන් අර නුවණ පිබිදිනවනේ. එනිසා වැදගත්ම දේ තමයි මේ සත්‍ය වූ ශ්‍රී සද්ධර්මය ලෝකයේ තුල ආරක්ෂා කිරීම. ඒ උදෙසානේ පින්වතුනි රහතන් වහන්සේලා සංගායනා අනුසංගායනා කළා. මේ ධර්ම විනය රැකගත්තා. අවසානයේ බාහනක පරම්පරා හද තමන්ගේ ශිෂ්‍යයන්ට ධර්මයේ කටපාඩම් කරව රැකගෙන ආවා. පස්සේ ඔය බැමිණිටියසාය කියන මහා සාගතේ ආපු කාලේ එක දිගට භික්ෂුන් වහන්සේලා දහස් ගණනින් ලක්ෂ ගණනින් මිය යනකොට අනිත් භික්ෂුන් කල්පනා කළා මතු අනාගතේ මිනිස්සයා මෙච්චර දක්ෂ වෙන්නේ, මේ මිනිස්සයාට මෙච්චර හැකියාව තියෙන්නේ මතක ශක්තිය සම්බන්ධයෙන්. ඒ නිසා මේ ධාරණය විතරක් තිබුණොත් ධර්මයේ පැවැත්මට හානියක්. ඒ නිසා දැන් මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න සුදුසුයි කියලා. ඊට පස්සේ ඔය මාතලේ යලු විහාරයේදී පොත්තක සංගීත කියන මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කිරීම එක සිද්ධ වුණානේ. ඉතින් ඒ නිසානේ ඇත්තටම අද මේ වර්තමානයේ වෙනකොට පින්වතුනේ අපි මේ සොඳුරු දහම් කතාව මේ විදිහට ශ්‍රවණය කරන්නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකට
මේ ධර්මයේ නිර්මලව පිවිතුරුව ඉස්මතු කරන්න සරල සිංහලෙන් පහදා දෙන්න දෙයක් ඉතුරු කරලා තිබුණා මහා සංගරුවන. ඒ නිසා තමයි අද අපි ධර්මය ඉගෙන ගන්න. ඉතින් අපි මේ විදිහට ධර්ම දානමේ පින සිද්ධ කර කර මේ ධර්මයේ තවත් ඉස්මතු කරනකොට ගොඩාක් අයට තමන්ගේ ජීවිතේ අගුණ ධර්ම බැහැර කරලා ගුණ ධර්ම දියුණු කරගෙන තමන්ගේ ප්‍රඥාව වැඩි දියුණු කරගෙන තමන්ගේ මේ සංසාරගත ජීවිතයට යම් සැනසුමක් උපදව ගන්න ලැබෙනවා. ඒ නිසා සතුටු වෙන්න ධර්ම දානය කරන පින්වතුන්ලා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි පින්වත් කාන්ති කරුණාරත්න මෑණියන්, හිමාරා ජයසුන්දර දියණිය, සොනාලි ගිරිහාගම මහත්මිය, ඩිලාන් ගිරිහාගම මහතා, ඇසල ශාක්‍ය බණ්ඩාර ගිරිහාගම පුතා, රාහුල තේජස් බණ්ඩාර ගිරිහාගම පුතා, සෙනාලි සිල්වා මහත්මිය, රංගන නිර්මාල් මහත්මා, සේනාරා ශාක්‍යයාලී දියණිය, ඒ වගේම කැනඩාවේ පදිංචි ගෞරි සිල්වා මහත්මිය සහ පසන් හේවගේ මහතා කියන මේ පින්වතුන්ලා හැමදෙනා එකතු වෙලයි අද ධර්ම දානමේ පින සිද්ධ කරන්න. පින්වතුනි, අද අහන්න ලැබෙන්නේ බොහෝම ලස්සන ජාතක පුවතක්. ජාතක කතාවේ නම කක්කාරූ ජාතකය. කක්කාරූ කියලා දිව්‍ය ලෝකයේ තියෙන පුෂ්පයක් ගැනයි, දිව්‍ය ලෝකයේ තියෙන මලක් ගැනයි මේ කතාව. මේ කතා පුවතින් ගන්න තියෙනවා හරි වටිනා ආදර්ශයක්. ඒ තමයි පින්වතුනි, ගුණධර්ම රංගපාලා ගන්න බෑ. මං ගුණවතෙක් වගේ රඟපෑවා කියලා ගුණධර්ම ජීවිතේ පිහිටන්නේ. බාහිරට නිකන් කියාගෙන ගියා කියලා මේ දන්නවද මං ගුණවන්තයෙක්, මං හරි ගුණවත් කියලා කියාගෙන ගියාට ජීවිතේ ගුණධර්ම පිහිටන්නේ. ගුණධර්මය කියන එක තමන් අවංකව වෙහෙසිලා කැප වෙලා තමන් ගාව තියෙන අගුණධර්ම බැහැර කරලාම උපද්ද ගත යුතු එකක්. එහෙම නැතුව ගුණධර්ම නිකන් රඟපාන්න යන කෙනාට ඒකෙන්ම තමන්ගේ ජීවිතයට මහා විනාශයක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් තමන්ට අයිති නැති, තමන්ට සුදුසුකම් නැති, එහෙම මේ මහා ගුණවන්තයෝ දරන තනතුරු දරන්න ගිහිල්ලා මහා විනාශ අකරතැබ්බ කරගන්න අය අදට උනත් දකින්න ලැබෙනවා. සමහරවිට නායක පදවි, මේ උසස් ස්ථානාන්තර තමන්ට සුදුසුකමක් නැතුව රංගපාලා හොර පාරෙන් ගන්න උත්සාහ කරනවා. එයා ඊට පස්සේ සෑහෙන අර්බුදවල පටලැවෙන්නේ නැද්ද? බුද්ධ කාලේ සිද්ධ වුණා එහෙම එකක් දේවදත්තට. දේවදත්තට වුමනා කළා සංඝ නායක කෙනෙක් වෙන්න. මේ භික්ෂුන් අතර ප්‍රධානියෙක් වෙන්න, අනිත් අයව පාලනය කරන්න, අනිත් අයට අවවාද අනුශාසනා කරගෙන ඉන්න. තමන්ගේ වටේ මේ ඔලු ගොඩාක් තියෙනවා බලන්න. එහෙම ආසාවක් උපන්න. ඔය ආසාවෙන් දේවදත්ත රංගපෑමක් පටන් ගත්තා. කාවද මේ රංගපාන්නේ දේවදත්ත? බුදුරජාන් වහන්සේව රංගපාන්න පටන් ගත්තා. බුදුරජාන් වහන්සේ වගේ දැන් දේවදත්ත ඇවිදින්න උත්සාහ කරනවා භාග්‍යතුන් වහන්සේ වගේ. දේවදත්ත වාඩි වෙන්න උත්සාහ කරනවා භාග්‍යතුන් වහන්සේ වගේ. ඊළඟට දේවදත්ත දහම් කතා කරනකොට නිකන් අර බුදුරජාන් වහන්සේගේ ස්වරය වගේ හදාගන්න උත්සාහ කරනවා. කොපියක් ගහන්න ලැහැත්ති දේවදත්ත. දේවදත්ත ඔය කොපිය ගහන්න ගිහිල්ලා ඉතින් සෑහෙන අරුබුද ගොඩක් හටගත්තා. කොහොම හරි භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ පින්වතුනි රජගහ නුවර වේළුවනාරාමේ. අසත්පුරුෂ දේවදත්ත නායක මේ පදවියක් ලබා ගන්න ආසාවෙන්, ඒ කියන්නේ තමන් කණ්ඩායමකට නායකයෙක් වෙන්න ආසාවෙන් බොරු බේගල් ඇද බාලා අලූත මහාන වෙච්ච 500 නම තමන්ගේ පැත්තට හරව ගත්තා. මේ හරවගත්ත 500 නම දේවදත්ත හදපු ස්ථානයක් තිබුණා. දේවදත්තගේ ආරාමයක්. දේවදත්තගේ මේ විහාරස්ථානයක් තිබුණා ගයා ශීර්ෂේ. ඔය ගයා ශීර්ෂෙට මේ 500 නමව එකතු කරගෙන ගියා. දැන් දේවදත්තට හරි සන්තෝෂේ. තමන්ගේ පස්සේ ඔලු 500ක් තියෙනවානේ. මේ ඔක්කොම වගේ. මේ ඔක්කොමලාට නායකයා මම. මේ ඔක්කොමලාට ගුරු හරුකම් දෙන්නේ මම කියලා දැන් දේවදත්තට හරි සන්තෝෂේ. දේවදත්ත මේ 500 නමම දැන් මෙහෙම වාඩි කරවගෙන බුදුරජාන් වහන්සේ වගේ රඟපානවා. දේවදත්තත් භාග්‍යතුන් වහන්සේ වගේ බණ කියනවා.
බුදු කෙනෙක් දහම් දෙසන්නේ ධර්ම අවබෝධය ලබලා. දේවදත්ත ඒකේ කොපියක් ගහනවා. බුදුරජාණන් වහන්සේව නිකන් මේ බුදුරජාණන් වහන්සේ වගේ තමනුත් රඟපෑමක නියැලෙමින්. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපුටාගෙන කතා කරන එක. ධර්මය උපුටාගෙන කතා කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කොපි කරන්න යන්නේ නැහැ. මම බුදු කෙනෙක් වගේ වෙන්න ඕන. මමත් බුදුරජාණන් වහන්සේ වගේ අනිත් අයට පෙනී හිටින්න ඕන. එහෙම කියලා අසනීපයක් ශ්‍රාවකයන්ට නැහැ. එදා මෙදා තුර සියලු ධර්ම කතිකයෝ කළේ හැබෑ ධර්ම කතිකයෝ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ උපුටාගෙන කතා කරන එක. අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළා. ඒකනේ කළේ. දැන් දේවදත්ත ඒක කරනකොට දේවදත්තට තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේව නිකන් කොපි කරලා බුදුරජාණන් වහන්සේ වගේ තමන් පෙනී හිටින්න. දැන් ඉතින් උන දේවදත්ත එහෙම කතාව කරගෙන යනවා. දේවදත්තගේ හිත ඇතුලේ තියෙන්නේ හලාහල විසනේ. මේ බණ කතාව කියන අතරේ බුදුරජාණන් වහන්සේගේ දොස් එක දානවා. දොස් කියලා කිව්වේ තියෙන දොස් නෙවෙයි බින්වතුනි. නැති දොස් බොරු අර වික්ෂුන්ගේ ඔළුව වලට දානවා. සංගරුවනේ නැති දොස් භික්ෂුන්ගේ ඔළුව වලට දානවා. දාදි මොකද වෙන්නේ? ඊතා කලාතුරකින් භික්ෂුවෙකුට මුණ ගැහෙන තෙරුවන් සරණ කියන එක අර භික්ෂුන්ගේ හිතෙන් ඈත් වෙගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ දැක්කම මේක. බුදුරජාණන් වහන්සේ බලනවා මේ 509 සංසාර ගමනේ සෑහෙන කාලයක් පින් රැස් කරලා මේ ගෞතම බුද්ධ ශාසනේ ධර්ම අවබෝධ කරන්න තරම් පුණ්‍ය ශක්තියක් තියන අය. මේ දේවදත්තයා ඒක වනසන්න ලැහැත්ති. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන රහතන් වහන්සේලාට කතා කළා. පින්වත් සාරිපුත්ත මොග්ගල්ලාන අර 509ට අනුකම්ප කරන්න. දැම්මම ගිහිල්ලා ඒ 509ම අයම මේ කල්යාණ මිත්‍ර ඇසුර තුල සමාදන් කරවලා එකතු කරන් ඉන්න කිව්වා. එතකොට සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම වේළුවනාරාමයෙන් නික්මිලා ගයා ශීර්ෂයට වැඩම කළා. දැන් මේ ගයා ශීර්ෂේ දේවදත්ත බණ කී ඉන්න තැනට අර දෙනම වහන්සේලා වඩින හැටි පේනවා. දැක්ක ගමන් දේවදත්ත අර තමන්ගේ 500 දෙනාට කියන්න මේ පටන් ගත්තා. අර බලන්න මහණෙනි. අර බලන්න. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයොත් මට පැහැදිලා. අර බලන්න මාව හොයාගෙන ඉන හැටි. ඒ අයටත් බුදුරජාණන් වහන්සේ වෙයිපා වෙලා. ඒ නිසා මහණෙනි හොඳට තේරුම් ගන්න මං කියන එකයි හරි. හොඳට මං කියන දේ අහන්න. එහෙම කිව්වා. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා වඩිනකොට දේවදත්ත මුලින්ම කතා කරනවා. සාරිපුත්තේ එන්ටර්. මහා මොග්ගල්ලානේ එන්ටර්. සාරිපුත්තේ මගේ දකුණු පසින් වාඩි වෙන්න. මහා මොග්ගල්ලානේ මගේ වම් පසින් වාඩි වෙන්න කියලා දැන් බලන්ට ඉදිමෙච්චි තරම දේවදත්ත අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේව තමන්ගේ දෙපැත්තේ වාඩි කරගත්තා. දැන් දේවදත්ත නිකන් හිතින් හිතනවා මං දැන් බුදුරජාණන් වහන්සේ වගේමයි. එහෙම හිතාගෙන දේවදත්ත ටික වෙලාවක් බණ කිව්වා. ඔය කියන අතරේ දේවදත්තට මතක් වෙනවා භාග්‍යවතුන් වහන්සේට දහම් දෙසමින් ඉන්නකොට පිටේ ගිලන් භාවය හට ගන්නවා. ඒ පිට ගිලන් වුණාම බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් හාන්සි වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හරි දහම් දෙසන්ට කියලා අවවාද කරනවා. දේවදත්ත හිතුණා මේකත් කොපි කරන්න ඕන කියලා. දේවදත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්තේ මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා මං මනා සිහිනුවණින් පොඩ්ඩක් හාන්සි වෙන්න. ඔබ එහෙනම් මේ භික්ෂූන්ට දිගටම දහම් කතාව කරගෙන යන්න කිව්වා. එහෙම කියලා දේවදත්ත මං මනා සිහිනුවණින් හාන්සි වෙන්නේ නෙමෙයි කියලා මේ කිසි සීල කල්පනාවක් නැති කෙනා හොඳට දිග ඇදින නිදාගත්තා. හොඳට ගොරෝ නින්ද ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ
අර භික්ෂූන්ට සොඳුරු දහම් කතාවෙන් අනුග්‍රහ කරන්න පටන් ගත්තා. ඒ දහම් කතාව කෙරෙන අතරේ භික්ෂුන් වහන්සේලා යම් මේ නුවණින් තේරුම් ගත යුතු කාරණා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ස්වකීය එරදී මෙහිම ඉස්සරහා තිරයක් දැම්ම වගේ මවල පෙන්නවා. එතකොට අර භික්ෂුන් වහන්සේලාගේ ධර්ම අවබෝධය පහසු වුණා. 509ම සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ආසන වලින් නැගිට්ටා. නැගිටලා නිහඬව පිටත් වුණා. දැන් සත්පුරුෂයන් වහන්සේලා පිටත් වෙනවා. අර 500 දෙනා සත්පුරුෂයා කවුද කියලා අඳුනාගෙන ඉවරයි. සෝවන් වෙලා. මේ 500 දෙනාම හැරුණා. සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් එක්ක පිටත් වෙලා ගියා. දේවදත්ත ගොරෝ නිදි. දේවදත්තගේ ළඟටම වෙලා හිටියා කෝකාලික. කෝකාලිකට ඇහුණා දැන් දේවදත්ත බණ කී ඉන්නවා. දැන් සද්ද ඇහුණා. එකපාර නිශ්ශබ්ද වෙලා. කෝකටත් කෝකාලික පිරිස හිටපු තැනට ඇවිල්ලා බැලුවා. බලවදී කවුරුත් නැහැ. දේවදත්තයා විතර ගොරවනවා. කෝකාලික දේවදත්තට ඇහැරෙව්වා කියලා කියන්නේ මේ පපුව මැද්දට වැලමිටින් එන්න පාරකින් නැගිටිනවා කියලා. දේවදත්ත නැගිට්ටා. නැගිට්ටට පස්සේ දේවදත්ත අහනවා කෝ පිරිස? කොහොම මේ 500 දෙනා? 500 දෙනාව එකතු කරගෙන ගියා. ඔහේ මෙතන ගොරෝ නිදි කිව්වා. කිව් ගමන් දේවදත්තට උහුලා ගන්න බැරුව ගියා. අයියෝ මම බොහොම අමාරුවෙන් එකතු කරගත්ත 500 දෙනා මට අහිමි වුණා කියලා දේවදත්තගේ මුවින් උණුලේ නැගුණා. එදා ඉඳලා දේවදත්ත ලෙඩ වුණා. ඔය ලෙඩෙම්ම තමයි අවසානයේ දේවදත්ත කාලක්‍රියා කරන්නේත්. ඉතින් ඔය දේවදත්තගේ උණුලේ නැගීමේ සිද්ධිය සිද්ධ වෙලා දැන් දේවදත්ත ලෙඩ ඇඳේ. ධම්සභා මණ්ඩපේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා දෙව්දත් තමන්ගේ උඩකුකම නිසා විපතටපත් වුණ හැටි කතා වෙමින් හිටියා. බලන්ට ආයස්මතුනි මේ තමුන්ට නැති දේවල් නිකන් තියනවා වගේ රඟපාන්න ගිහිල්ලා දේවදත්තයා කරගත්ත දෙයක් කියලා දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා කතා වෙවි ඉන්නවා. ওই වෙලාවේ ලෞතර භාග්‍යවත් බුදුරජාන් වහන්සේ එතනට වැඩම කළා. වැඩම කරාම බුදුරජාන් වහන්සේ දැනගත්තා භික්ෂුන් කතා වුණේ මේක කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔය පුද්ගලයා බොරු කීමෙන් අයුතු ලාභ ලබන්ට ගිහිල්ලා ඔය වගේ රෝගාතුර වෙලා විපතටපත් උනේ මේ ආත්මෙ විතරක් නෙමෙයි. මහණෙනි මීට කලින් ආත්මිකත් Tamanට සුදුසුකම් නැතිව තියෙද්දි බොරුවෙන් වංචාවෙන් ලාභ ලබන්ට ගිහිල්ලා මහා දුක් අනුභව කළා. අන්න එහෙම වදාරමින් තමයි බුදුරජාන් වහන්සේ මේ ලස්සන ජාතකය කක්කාරූ ජාතකය වදාළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය විචාරමින් හිටියා. පින්වතුනි ඔය කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ උපත ලැබුවේ තව්තිසා දෙව්ලොවේ. තව්තිසා දෙව්ලොවේ එක් දේව පුත්‍රයෙක් වී උපත ලැබුවා. ඔය කාලවකවානුවේ බරණැස තිබිලා තියෙනවා හරි ලස්සන උත්සවයක්. මුළු බරණැස් නගරෙම ලස්සනට සරසලා මිනිස්සු ඒ උත්සවය කරනවා. ඔය උත්සවේ කොච්චර ලස්සනද කොච්චර අනර්ගද කියලා කියන්නේ ඔය උත්සවේ බලන්ට නාග ලෝකයෙන් නාග පිරිස එනවා. ඊළඟට ඔය උත්සවේ බලන්ට ගුරුළු පිරිස එනවා. දිව්‍ය ගුරුල්ලෝ ඒ අයත් එනවා. ඔය උත්සවේ බලන්ට භූමාටු දෙවි දේවතාවුන් වහන්සේලා හරියට රැස් වෙනවා. ඔය උත්සවය ගැන ආරංචි වුණා තව්තිසාවේ හිටපු දෙවිවරුන්ටත්. ඒ දෙවිවරුත් කල්පනා කළා අනේ මේ අපිත් මේ උත්සවේ බලන්ට යන් මේකට නාගයොත් එනවාය ගුරුලොත් එනවාය අනිත් භූමාටු දෙවිවරුත් රැස් වෙනවාය මේක හරි ලස්සන උත්සවයක් කිය අපිත් ඉතින් ඕක බලන්ට යන්කෝ කියලා අර දෙවිවරු කතා වුණා. මෙතන හිටියා දෙවිවරු 4 දෙනෙක්. බෝසත් දේව පුත්‍රයාත් තව දෙවිවරු 3 දෙනෙකුත් මෙතන හිටියා. මේ දෙවිවරු තව්තිසාවේ ඉඳලා මේ උත්සවයට එනවා. දැන් උත්සවයට එනකොට උත්සව වලට යන්නේ
විශේෂයෙන් සැරසිලානේ. මිනිස්සුත් සැරසෙනවා, නාගයොත් සැරසෙනවා, ගුරුලොත් සැරසෙනවා. තව්තිසාවේ දෙවිවරු විශේෂයෙන් සැරසෙනකොට තව්තිසාවේ තියෙන විශේෂිත මල් ජාතියක් වන කක්කාරු මල් වලින් ලස්සන මල් කළඹවල් 4ක් හදාගත්තා. ඔය කක්කාරු මල් නාග ලෝකෙත් නැහැ. එව්වා ගුරුලන්ගේ ලෝකෙත් නැහැ. එව්වා මේ භූමස්ත දෙවිවරු අතරේත් නැහැ. ඒවා මනුස්ස ලෝකේ කොහෙත්ම නැහැ. ඒ කක්කාරු මල තියෙන්නේ තව්තිසාවේ. පුදුම සුවඳක් කියනවා. ඉතින් මේ සුවඳ මල් පළඳාගෙන ඒ මල් කළඹවල් දාගෙන තමයි මේ දෙවිවරු 4 දෙනා ඇවිදින් හිටියේ. ඔවුන්ගේ හිස පලං කක්කාරු දිව්‍ය පුෂ්පයන්ගෙන් හමාගෙන ආපු අතිරි මිහිරි සුගන්ධය 12 යොදුනක් වූ බරණැස් නගරය පුරාම පැතිරී ගියා. එකම සුවඳ ගුලාවක් වුණා. මිනිස්සුන්ට නිකන් උමතු වුණා වගේ. පුදුම සුවඳක්. මේ જાතියේ සුවඳක් අපිට කවදාවත් දැනිලා නැහැ නොවේ. අපේ මේ විස්මිත සුවඳ හමන්නේ කොහෙන්දෝ කියලා මිනිස්සු අර උත්සවේ ඒවා පැත්තකින් දාලා මේ සුවඳ ගැන අවධානය යොමු කළා. එතකොට මේ මිනිස්සුන්ට පේනවා අහසේ දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. දැන් ඒ කාලේ මිනිස්සුන්ට ඒවා පුදුම නෑ. දැන් අද කාලේ අපිට එහෙම දකින්න ලැබෙන්නේ නෑනේ. දෙවිවරු ඇවිල්ලා අහසේ ඉන්නවා. දැන් මේ සිදුවීම් වෙන කාලේ දෙවිවරු ඇවිල්ලා අහසේ ඉන්න එක, නාගයෝ ඇවිල්ලා අහසේ ඉන්න එක, ඊළඟට භූමස්ත දෙවිවරු අහසේ ඉන්න එක. ඒක මේ මිනිස්සුන්ට මේ මැජික් එකක් වගේ පුදුම එකක් වෙලා නෑ. ඒ කාලේ එහෙම ඇවිල්ලා ගිහින් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පෙනෙන්නම සිද්ධ වෙලා තියෙනවා. දැන් අද කාලේ වෙනකොට මේ පරිහානියට පත්වෙච්ච මනුස්ස ලෝකයේ ඇතුලේ මේ සාමාන්‍යයෙන් දෙවි දේවතාවුන් තියා සාමාන්‍ය ප්‍රමාණයේ පිසාචෙක්වත් එහෙම පේන්නේ නැහනේ. ඒවත් බොහොම කලාතුරකින් නේද? අද කාලවකවානු පිඟුතුනි. ඉතින් හැම කාලෙම ලෝකේ එකම විදිහක් නේ. ලෝකයේ ඇතෙන් කාලවලට ඇතෙන් වෙනස්කම් තියෙනවානේ. ඒක අපි තේරුම් ගන්න එපා. දැන් අපි දන්නවා මේ බණ ප්‍රදාන වයසක අම්මලා තාත්තලා දන්නවා ඇති ඒ කාලේ ඇඳුම් පැළඳුම් වෙනස්, විලාසිතානේ. විලාසිතා වෙනස්. වාහන වෙනස්. ඊට පස්සේ සමහරවිට මේ හෙයාර් ස්ටයිල් වෙනස්. දැන් ගොඩක් ඒවා තියෙනවානේ. ඔහොම කියනවනේ. නමුත් අද වෙනකොට ඒවා වෙනස් වෙලා නේද? අද වෙද්දී ඒවා වෙනස් වෙලා. ඒ වගේ ලෝකේ වෙනස් වීම තියෙනවා. මේ දෙවිවරු 4 දෙනා දිහා බලා මිනිස්සු කියන්න පටන් ගත්තා අනේ ආම් බලන්ට අර දෙවිවරු 4 දෙනා අර පලන්දගෙන ඉන්නවා නේද? ලස්සන මල් කළඹවල් 4ක්. ඔව් වගෙන් තමයි මේ සුවඳ එන්නේ. අනේ මේ සුවඳ මොකද්ද කියලා දැන් මිනිස්සු එක හඬින් කතා වෙන්න පටන් ගත්තා. එතකොට බරණැස් රජුරුවොත්, බරණැස් යුව රජුරුවොත්, බරණැස් මහා සිටුවරයාත් තමන්ගේ ආසන වලින් බැස්සා. බැහැලා අර දෙවිවරු හිටපු තැන යටට ඇවිල්ලා දෙවිවරු දිහා බලාගෙන, දැන් දෙවිවරු උඩ ඉන්නේ. දෙවිවරු දිහා බලාගෙන දෙවිවරුන්ට වැඳගෙන මෙහෙම ඇහුවා. ස්වාමී දේවපුත්‍රයාණෙනි, තමුන්වහන්සේලා මේ කොහේ ඉඳන් මෙහි වැඩියාද? අපි තමුන්වහන්සේලාව මීට පෙර දැක නැත. කොහේ ඉඳන් මෙහි ආවාද? එතකොට අර දෙවිවරු කිව්වා අපි මේ ආවේ තව්තිසා දිව්‍ය ලෝකේ ඉඳන්. එතකොට මේ මනුස්ස ලෝකේ හිටපු අර රජුට එහෙම හරි සන්තෝසයි. තව්තිසා වෙනුත් මේ උත්සවේ බලන්ට ඇවිල්ලා. අනේ මොනතරම් දෙයක්ද? තමුන්වහන්සේලා තව්තිසාවේ ඉඳලා මේ මනුස්ස ලෝකෙට වැඩියේ මොකක් හෝ විශේෂ කරුණකටද? අපි ආවේ ඔයාලාගේ උත්සවේ බලන්ටයි කිව්වා. ඔයාලාගේ මේ ලස්සන උත්සවේ දැකලා අපි සන්තෝෂ වෙලා යන්නයි ආවේ. අනේ හොඳයි හොඳයි. තමුන්වහන්සේලා මේ උත්සවයට එනකොට ඔය හිස පැලඳගෙන ඉන්නේ මොන වගේ මල් జాතියකින් කරපු මේ ලස්සන මාලා දාමද? අනේ ඒ මල් කළඹවල් වල තියෙන ලස්සන. අනේ ඒ මල් කළඹවල් වලින් හමන සුවඳ. එතකොට අර දෙවිවරු කිව්වා ඔව් මේවා මනුස්ස ලෝකේ නෑ. මේවා නාග ලෝකේත් නෑ. මේවා සාමාන්‍ය භූමස්ත දෙවිවරුන්ගේ ලෝකෙත් නෑ. මේවා තියෙන්නේ තව්තිසාවේ විතරයි.
මේවාට කියන්නේ කක්කාරු මල් කියලා. මේ වගෙන් තමයි යේසුව දහමන්නේ කිව්වා. එතකොට රජුරෝ කියනවා අනේ ස්වාමී තමුන් වහන්සේලාට ඉතින් ආයේ තවතිසා ගියාට පස්සේ ඔය කක්කාරු පුෂ්පයන් පැළඳ ගන්න පුළුවන් නොවෑ. අපි ඔය જાතියේ මලක් ගැන ඇහුවාමයි. අපිට ඔය සුවඳ දැනුණාමයි. ඉතින් දෙන්නකෝ ඔය කක්කාරු මල් අපට කිව්වා. එතකොට දෙවිවරු කියනවා මෙහෙම. හාපෝ මේවා එහෙම දෙන්න බෑ. මේ දිව්‍ය පුෂ්ප මේවා මහානුභාවයි. දෙවියෝ විතරයි මේවා පළඳින්න සුදුසු. මනුස්ස ලෝකේ ඉන්න අය හරි ලාමකයිනේ. මනුස්ස ලෝකේ ඉන්න අයට නුවණක් මදීනේ. මනුස්ස ලෝකේ ඉන්න අයගේ අදහසුත් හීනයිනේ. මනුස්ස ලෝකේ ඉන්න අයගේ සිල් ගුණත් අඩුයිනේ. ඉතින් ඒ නිසා මේ දිව්‍යමය මල් පළඳින්න සුදුසු මිනිස්සෙක් ඉඳීවි කියලා අපිට නම් හිතෙන්නේ නැහැ. මේවා අනේ එහෙම නිකන් පළඳින්න බෑ කිව්වා. දැන් මේ දෙවිවරු ලෝභ නැහැ. මල් දෙන්න ලෝභකමක් නෙවෙයි. ඒ මල පළඳින්න සුදුසුකමක් නැහැ කිව්වා. මේ මනුස්ස ලෝකයේ ලේසි මිනිස්සෙක් එහෙම නැත කිව්වා. එතකොට අර මේ රජුරෝ ළඟම හිටියා කට්ට කෛරාටික පුරෝහිතෙක්. මේ පුරෝහිතයට හරි ආසාව දැන් අර මල් තමන්ගේ පළඳ ගන්නට. මේ පුරෝහිතයා ඇහුවා දෙවිවරුනි කියන්ට බලන්න මනුස්ස ලෝකේ මොන වගේ සුදුසුකමක් තියෙන කෙනෙක්ද ඔය මල් පළඳින්න සුදුසු. එතකොට ඔන්න ප්‍රධාන දේව පුත්‍රයා කියනවා යම් මිනිස්සෙකුට මෙන්න මේ විශේෂ ගුණධර්ම ටික තියෙනවා නම් ඒ ගුණධර්ම තියෙන කෙනාට මේ මගේ ගාව තියෙන මල් කලඹ පළඳින්න සුදුසුයි. එයා ගාව මෙන්න මේ ගුණ තියෙන්න ඕන. මොනවද ගුණ? යමෙක් කයින් කිසි වරදක් කාටවත්ම නොකරයි නම් වචනේනුත් බොරුවක් ඔහු කිසි වෙකුටත් නොකියයි නම් යස පිරිවර ලැබුණ විටදී එයින් මත් නොවී ඇත්නම් ඔහු නම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. ඔන්න කිව්වා. මොනවද සුදුසුකම් ටික? කයින් වැරදි කරන්න බෑ. කයින් වැරදි නොකරන මිනිසෙක්. වචනයෙන් කාවවත් රවට්ටන්නේ නැති මිනිසෙක්. තමන්ට ලැබෙන ලාභ, තමන්ට ලැබෙන පිරිස, තමන්ට ලැබෙන සත්කාර වලින් මත් වෙන්නේ නැති මිනිසෙක්. ආන්නේ මිනිසයාට මේ කක්කාරු කුසුම් ටික දරා ගන්න පුළුවන් කිව්වා. එතකොට දැන් මේ පුරෝහිතයා දන්නවා තමුන්ට මෙව්ව එකක්වත් නැහැ. මෙව්ව ඔක්කොම නැති වුණත් ඒ ඔක්කොම නැති කෙනාට තියනවා වගේ පෙන්වන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? බොරුව. බොරුව දැම්මේනේ. මේ පුරෝහිත බ්‍රාහ්මණයා කල්පනා කළා මට මේව එකක්වත් නැති වුණාට මේ ඉන්න රටවැසියා දන්නේ නැහැ මට මේව නැහැ කියලා. මම නිකන් මේවා තියනවා කියලා කියන්න ඕන. කියලා මේ මල් ඉල්ලගෙන මම පළඳින්න ඕන. එතකොට කට්ටියකින් මට සෑහෙන ප්‍රශංසා, සෑහෙන ලාභ, සෑහෙන පිළිගැනීම් ලැබෙයි. අපේ දිව්‍ය මල් පළඳින්න තරම් සුදුසු ගුණවන්තයෙක් නොවේ මෙයා කියලා. උඩ පැන පැන කිව්වා මේ පුරෝහිත ඔය මල් පළඳින්න මං සුදුසුයි නොවේ. දෙන්න අනේ ඔය මල් කලඹ මට. මං සුදුසුයි කිව්වා. එතකොට අර දේව පුත්‍රයා මේ පුරෝහිත බ්‍රාහ්මණයාට මේ කක්කාරු මල් කලඹ දෙනවා. දෙන ගමන් කියනවා හැබැයි බමුණ ඔහේ ගාව මේ ගුණධර්ම නැත්තම් පළඳින්න නම් එපා. මේක දරන්න බෑ කිව්වා. එතකොට පුරෝහිත කියනවා නෑ මා ගාව තියෙනවා. මා ගාව කියපු ඔය කියපු ගුණධර්ම ටික හොඳට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ දෙන්න කිව්වා. හොඳයි කියලා අර දේව පුත්‍රයාත් මේ මල් කලඹ පුරෝහිතගේ හිසේ තිබ්බා. දැන් පුරෝහිත ටිකක් බයෙන් තමයි ඕක හිසේ තියාගන්න නැත්තේ. ඒක මොකක් වගේ එකක් වෙයිද දන්නේ නෑනේ. මේක පැලඳ ගත්තාට කිසි අවුලක් උන්නේ නෑ. පුරෝහිත කල්පනා කළා හරි. එහෙනම් මේ මල් කලඹටත් බොරු කරන්න පුළුවන්. එහෙනම් මේ දෙවිවරුන්ටත් බොරු කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් මං අනිත් මල් කලඹ වල ටිකත් ගන්නවා. දැන් අර එක මල් කලඹක් ඔළුවේ දාගෙන පුරෝහිත නලලත් රැඩි කරගෙන මහා උජාරුවෙන් කියනවා
ඊළඟ දෙවියාත් කියමු බලන්ට ඔය මල් කලම පළඳින්නට සුදුසුකම් මොනවාද? එතකොට ඒ දෙවියා කියනවා මෙහෙම. යමෙක් ඊතා සාධාරණ ලෙසට ධනය උපයයි නම් වංචාවෙන් හොර බොරුවෙන් අන් වස්තුව නොගනී නම් ධන සම්පත් ලැබුණ විටදී එයට මත් නොවන්නේ නම් ඔහුනම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. සාධාරණ විදිහට සල්ලි හම්බ කරන්න ඕන ධාර්මික ක්‍රමයකට දැහැමින් කාටවත් වංචා කරන්නේ නැතුව දැහැමින් මිනිස්සෙක් හම්බ කරනවා නම් වංචාවෙන් හොරබොරුවෙන් අනුන්ගේ වස්තුව තමන් පැහැරගන්නේ නැත්තම් තමන්ට ධන සම්පත් ලැබුණා කියලා ඒ සල්ලි වලින් මත් වෙන්නේ නැත්තම් අන්න එයා සුදුසුයි කිව්වා. එතකොට පුරෝහිත කියනවා මං සුදුසුයි. මගේ ළඟ ඌව ඕනවටත් වඩා තියෙනවා. දෙන්න ඕන ඔය මල් කලඹ කිව්වා. එතකොට මේ දේව පුත්‍රයාත් මේ මල් කලඹ අරගෙන මෙහෙම පොළොවට පාත් වුණා. පුරෝහිත බ්‍රාහ්මණයාගේ හිසේ මේ මල් කලඹ පලඳන්න කලින් කිව්වා බමුණ සුදුසු නැත්තම් පළඳින්න නම් එපා. දරා ගන්න බැරි වෙයි කිව්වා. එතකොට පුරෝහිත දැන් බය නැහැ. පුරෝහිත කියනවා නෑ මයි ගාව ඔය සුදුසුකම් තියෙනවා. ඕක පලඳන්න මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් දේව පුත්‍රයා ඒ මල් කලඹත් පැලැන්දුවා. පුරෝහිතට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් මේ දෙවියෝ ආයෙ මහසට ගියා. තව දෙවි කෙනෙක් ගාව තියෙනවනේ මල් කලඹක් නේ. තුන්වෙනි දෙවියා ළඟ. පුරෝහිත කියනවා දෙවියෝ ඔයාගේ ওই මල් කලඹ දෙන්නත් සුදුසුකම කියන්න. මගේ ළඟ අනිවාර්යෙන් ඕකත් ඇති. එතකොට කිව්වා සුදුසුකම්. යමෙකුගේ සිත කහ තැවරුණු කලක සෙයින් පවතින සෙනෙහස ඇතිනම් අසන බනට පහදා සිත සුළු දෙයටත් කම්පල අදහා ඇතිනම් අනුන්හට නොදී කිසිවිට තනිවම රසබොජුනක් නොකයිනම් ඔහුනම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. එයා ගාව තියෙන්න ඕනේ කිව්වා සෙනෙහසක් මේ මනුස්ස වර්ගයා ගැන මේ සත්තු ගැන සෙනෙහසක් තියෙන්න ඕන. මෛත්‍රිය කරුණාව පිරුණු හිතක් සෙනෙහසකින් යුක්ත වෙන්න ඕන. ඊළඟට බණපදවලට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න චූටි දෙයට පවා කම්පල අදහාගත්ත කෙනෙක් වෙන්න ඕන. ඒ කිව්වේ අපි මේ කරන ඒවාට ප්‍රතිවිපාකයක් තියෙනවා. ඒ නිසා නරකව කරන්න හොඳ නැහැ. නරක චූටි දෙයක් කළත් විපාකේ නරකයි කියලා හැඟීමක් තියෙන්න ඕන. ඊළඟට අනුන්හට නොදී තවත් කෙනෙකුට දානයකට පූජා නොකර සුළු දෙයක්වත් අනුභව කරන්න එයා කැමති නැත්තම් ආන්නේ බඳු කෙනාට මේ මල් පළඳින්න පුළුවන් කිව්වා. එතකොට පුරෝහිත මේ අර සියලු දෙනාට ඇහෙන්න කියනවා ඔය සුදුසුකම් මගේ ළඟ තියෙනවා. කෝ දෙන්න ඔය මල් කලඹ. ඒ දේව පුත්‍රයන් මල් කලඹ අරගෙන ආවා ළඟට. ඇවිත් ඔළුවේ පළඳන්න කලින් කිව්වා බමුණ සුදුසු නැත්තම් පළඳිනව නෙමෙයි දරා ගන්න බැරි වෙයි. නෑ ඕවා ටික මට තියෙනවා. පළඳන්න කිව්වා. දැන් මල් කලඹ 3යි. පුරෝහිත මේ මල් කලඹ 3 පළඳිනකොට එයාට කිසි ප්‍රශ්නයක් වුණේ නෑනේ. එයා දැන් හිතන් ඉන්නවා මල් කලඹටත් බොරු කළා, දෙවිවරුන්ටත් බොරු කළා, මිනිසුන්ටත් බොරු කළා කිසි ප්‍රශ්නයක් නෑ කියලා. මේ මල් කලඹ 3 හිසේ දරාගෙන පුරෝහිත 4 වෙනි දේව පුත්‍රයාට කතා කරනවා. දේව පුත්‍රය කියන්ට ඔයාගේ ඔය මල් කලඹ දෙන්නේ කාටද? ඒකට සුදුසුකම් මොකද්ද? කියන්න බලන්න මේ හැමෝටම ඇහෙන්න. ඔන්න එතකොට දෙවියා කියනවා. උතුමන් මුණ ගැසුණ විටත් ඔවුන් නොසිටිනා තැනදිත් ඒ උත්තම මිනිසුන් හට යමෙක් අපහාස නොකරයි නම් කියන දේම කරන කෙනා කරනා දෙය කියන කෙනා ඔහුනම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. උතුම් ගුණවතුන් ළඟ හිටියත් නැතත් ඒ ගුණවතුන්ට නින්දා අපහාස කරන්නේ නැති කෙනෙකුට කියන දේ කරන දෙයක්ම කියන අවංක මිනිසෙකුට මේ මල් පළඳින්න සුදුසුයි කිව්වා. ඔන්න එතකොට පුරෝහිත මේ එකක්වත් තමන් ගාව නැති තමන් මහා හිස් බොල් මිනිහෙක් කියලා දැන
කිව්වානේ. මගේ ළඟ තියෙනවා ඕක. ඕක පලන්දන්න මට කිව්වා. මේ දේව පුත්‍රයාත් පලන්දන්න කලින් අනතුරු එගොවීම කළා. බමුණ සුදුසු නැත්තම් ගන්ට නම් එපා, දරා ගන්න බැරි වෙයි. නෑ ඕක මට තියෙනවා. මට පලන්දන්න කිව්වා. දැන් ඔන්න මල් කලබල් 4ම පැලැන්දුවා. දැන් මේ සිදුවීම වෙනකොට පින්වතුනේ මිනිස්සු ඔල්වර සන් දෙන්න ඇතිනේ. අපේ පුරෝහිතයා දෙවියෙකුට සුදුසු ගුණ තියෙන පුදුම කෙනෙක්නේ. මිනිස්සු ඔල්වර සන් මේ ගහලා මිනිස්සු අප්පුඩි ගහලා මිනිස්සු සෑහෙන සතුටු වුණා. අර දෙවිවරු 4 දෙනා දැන් අහස් ගැබේ ඉන්නවා. ඉඳලා ඒ දෙවිවරු 4 දෙනා මිනිස්සු හැමෝටම ඇහෙන්න කිව්වා. අපි මේ මල් කලඹවල් 4 දුන්නේ සුදුසුකම් තියෙන කෙනෙකුට නම් ප්‍රශ්නයක් නොවන්නේය. හැබැයි මේ මල් කලඹවල් පැලඳුවේ සුදුසුකම් නොතියාගෙන බොරුවට නම් සෑහෙන ප්‍රශ්නයක් වෙයි. ඒක යාටම දරා ගන්න වෙයි. එහෙනම් ඕන් අපි යනවා කියලා දෙවිවරු නොපෙනී ගියා. දෙවිවරු නොපෙනී ගියා විතරයි මේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ ඔළුවේ හරියට මහා බරවල් 4ක් තිබ්බ වගේ අර කක්කාරු මල් පළඳන 4 මේ ඔළුව හිර කරන්න පටන් ගත්තා. ගැලවිල්ලක් නෑ. එක කක්කාරු මල් කලඹක්වත් ගලවලා අයින් කරන්න බෑ. කෑ ගහන්න පටන් ගත්තා මේ පුරෝහිත බ්‍රාහ්මණයා මට උහුලගෙන ඉන්න බැරි වූ කියලා. එතකොට තමයි පිරිසට තේරුනේ මේකා මේ තමන් ගාව නැති ඒවා කියලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු හිතාගෙන හිටියා ඕක දවස් දෙකක් යනකොට ඇරිලා යයි කියලා. මේක ඇරුණේම නෑ. අර මල් කලබල් 4න් එකක්වත් හොල්ලන්නවත් බෑ. කිටි කිටියේ ඔළුව තද කරගෙන මේ මල් කලබල් 4 පුරෝහිතගේ හිසේ පිහිටා තිබුණා. පුරෝහිත බෙරිහන් දෙනවා. රජගහ නුවර මේ බරණැස් නගරේ පුරාවටම පැතිරීගෙන ගියානේ කක්කාරු මල් සුවඳ. දැන් පැතිරීගෙන යන්නේ මොකද්ද? බරණැසටම ඇහෙනවා පුරෝහිතයාගේ අඳුනාව. අපේ මට මේක දරා ගන්න බෑ. මගේ ළඟ ඔය සුදුසුකම් එකක්වත් නැහැ. මං දැන බොරු කිව්වා කියලා දැන් කෑ ගහනවා. කෑ ගැහුවට මේකේ නිදහසක් නැහැ. බලන්න. තමන් ගාව නැති ඒවා කරගන්න ගිහිල්ලා වෙනසිච්චි වෙනසිල්ල. එතකොට රජුරුවන්ටයි යුවරජුරුවන්ටයි සිටුවරයටයි මේ නගරේ ඉන්න ප්‍රධාන ප්‍රභූවයට දැන් මේක සෑහෙන ප්‍රශ්නයක්. මේක විසඳන්න එපේ. එතකොට රජුරුව කල්පනා කළා මේකට කරන්න තියෙන්නේ අපි ආයමත් වතාවක් ගොඩාක් උත්කර්ෂවත් විදිහට උත්සවයේ සංවිධානය කරමු. උත්සවයේ සංවිධානය කරලා අනබෙර ගස්සමු. එතකොට ඒ දෙවිවරු ආයෙ එන්න බැරි නෑ. ඒ දෙවිවරු ආවොත් එහෙම ওই ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වේවි. අනේ ඉතින් ආයෙ රජගහ නුවර මේ බරණැස් නගරේ අලංකාර කරලා අර උත්සවයේ සංවිධානය කළා. ඒ උත්සවයේ සංවිධානය කරනකොට ඒ උත්සවය ගැන දෙව්ලොවට පවා ආරංචි ගියා. අර දෙවිවරු 4 දෙනා ආයෙත් වතාවක් වෙලාවට ආවා. දැන් බැරි වෙලාවත් ඒ දෙවිවරු 4 දෙනාට එන්න ඕනේ නැහැ කියලා හිතුණා නම් මෙතන සෑහෙන ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. දෙවිවරු 4 දෙනා ආවා ආසේ පෙනී හිටියා. ඒ පෙනී හිටිනකොටම අර කක්කාරු සුවඳ පැතිරීගෙන යනවා. රජුරෝ දැනගත්තා දෙවිවරු ආවා කියලා. රජුරෝ ඉක්මනට ඒ දෙවිවරුන්ට කතා කළා අනේ දේව පුත්‍රේනි අර එදා ඔබලාගේ කක්කාරු මල් ඉල්ලගත්තේ ඒ අපේ මේ පුරෝහිත බ්‍රාහ්මණයනේ. අනේ දෙවිවරුනි මේකා බොරු කියලානේ ඉල්ලගෙන තියෙන්නේ. ආන්න දැන් උහුල ගන්න බැරුව ඒ කක්කාරු මල් හිසේ දාගෙන බෙරිහන් දෙනවා. අනේ දෙවිවරුනි අනුකම්පා කරන්න. පවුනේ මිනිස්සයා. අපි දැන් එකතු කරගෙන ඉන්නම්. එයාට පිහිටක් වෙන්න පුළුවන් නේද කියලා ඇහුවා. එතකොට බෝසත් දිව්‍ය පුත්‍රයා කියනවා එහෙනම් එකතු කරගෙන ඉන්න කිව්වා. දැන් මේ පුරෝහිත බ්‍රාහ්මණයාව ඇඳක තියලා කෑ ගහද්දි විලාප තියද්දි සේවකයෝ උස්සගෙන ආවා. උස්සන් ඇවිල්ලා මේ දෙවිවරුන්ට යටින් මෙහෙම මේ තිබ්බා. පුරෝහිත බ්‍රාහ්මණයන්ට පේනවා Tamanට ඉහලින් අර දෙවිවරු 4 දෙනා ඉන්නවා. දැක්ක ගමන් කෑ ගහන්න පටන් ගත්තා. අනේ උතුම් දෙවිවරුනේ අනේ උතුම් දෙවිවරුනේ මගේ පණ රැකලා දෙන්න
මේ අහිංසකයාට මැරෙන්න දෙන්න එපා. මගේ ළඟ ඒ කිසිම සුදුසුකමක් නැතුව තියෙද්දී මම බරපතලක් හිතන්නේ නැතුව මේ කක්කාරු මල් ඉල්ලගත්තේ. අයියෝ මට මේක දරා ගන්න බෑ කියලා කෑ ගහන්න පටන් ගත්තා. එතකොට දෙවිවරු කිව්වා එම්බල මල් පලන්දන්න කලින් කිව්වා නේද සුදුසුකම් නැත්තම් ගන්න එපා මේක දරා ගන්න බැරි වෙයි කියලා. එතකොට ඔහු ආයෙ කියන්න පටන් ගත්තා අනේ එහෙම කිව්වා තමා. එහෙම කිව්වාට මං හිතුවේ නෑ මෙච්චර මේක දරා ගන්න බැරි වෙයි කියලා. එතකොට දෙවිවරු කියනවා එම්බල දුසිල් තැනැත්ත. තෝ පාපී ගතිගුණ වලින් යුක්තව සිට තොපට කිසිසේත්ම උරුම නැති දිව්‍ය පුෂ්පයන් දෙවියන්වත් රවටා ගන්ට ඕනෑය කියන අදහසින් නේද ඕක කරගත්තේ. අහෝ තොපගේ බොරුව නිසා ලබාගත් ඵලය නේද මේක. දැන් මේ සතියක කාලයක් පුරාවට විඳෙව්වේ ඒ ඵලය නේද. මින් මනතවත් තමන්ට නැති සුදුසුකම් බොරුවට රඟපාලා එව්වාගෙන් වැජබීමක් ගැන නම් හිතන්න එපා. දරා ගන්න බැරි වෙයි කිව්වා. ලස්සන පණිවිඩයක් පින්වතුනි. ජීවිතේට අරගන්න තියෙන ලස්සන පණිවිඩයක්. අදටත් තමන්ගේ යැපීම පිණිස පැවිදි වෙස් ගත්තයි නැද්ද? ඉන්නවා. අදටත් තමන්ගේ යැපීම පිණිස උපාසක උපාසිකා වෙස් ගත්තයි නැද්ද? ඉන්නවා. අදටත් තමුන්ගේ වැජබීම පිණිස බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් එක්කෝ භික්ෂුණියක් එක්කෝ උපාසකෙක් උපාසිකාවක් විදිහට පෙනී හිටන අය නැද්ද? ඉන්නවා. තමුන් ගාව නැති ಗುಣ නිකන් බොරුවට පෙන්නාගෙන මවාපාගෙන දඟලන අය නැද්ද? ඉන්නවා. දරා ගන්නට බැරි වනු ඇත. එනිසා ගුණධර්මය කියන එක තමා වෙහෙසිලා කැප වෙලා ටිකෙන් ටික තමන් තුළ ඇති කරගන්න ඕන එකක්. ඒ ඇති කරගන්න ගුණධර්මය කියන එක පින්වතුනි තමාගේ ජීවිතේ වෙනස් කරනවා. ඒක නිකන් රඟපාලා ආය ගන්න ඕනේ නැහැ. අපි හිතමු කෙනෙක් ගාව මෛත්‍රී කියන ගුණධර්මය කෙනෙක් ඇති කරගන්න මහන්සි වෙනවා. එයා හැමතිස්සෙම මෙත් සිත පුරුදු කරනවා, මෛත්‍රී කාය කර්මය කරනවා, මෛත්‍රී වචන කතා කරනවා. Tamanට කේන්ති කියපු ගමන් ඉක්මනට හිත පාලනය කරගෙන ආයේ මෛත්‍රියෙන් හිතන්න පටන් ගන්නවා. ටික කාලයක් යනකොට එයාගේ හිත මෛත්‍රියෙන් පිරුණු හිතක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයා ක්‍රියා කරනකොට එයාගේ මෛත්‍රියම ඉස්මතු වෙනවා. එයාගේ මෛත්‍රියම ඉස්මතු වෙන්න පටන් ගන්නවා. හරියට අම්මා කෙනෙක් ඇත්තටම ගැබ් ගත්තොත් එහෙම ඇත්තටම මවක් ගැබ් ගත්තොත් එහෙම ඒ ගැබ නිරලා ඇවිල්ලා මේ ඒ අම්මාගේ ශරීර ලක්ෂණ වෙනස් වෙනවා පේනවනේ. එයා ඇත්තටම ගැබ් ගන්න. අපි හිතමු බොරුවට නිකන් ගැබ් ගත්තා වගේ නිකන් රඟපානවා. නිකන් මේ කෘත්‍රිමව මොනවා හරි බැඳගෙන බඩවල් හදාගෙන අපි හිතමු නිකන් දරුවෙක් ලැබෙන්න වගේ රඟපෑවා කියලා. රඟපාගෙන හිටියට දරුවෝ ලැබෙනවද? ලැබෙන්නේ. රඟපාන කෙනා රැවටිලා වටි මිනිස්සුත් රැවටෙනවා. ඵලයක් නැහැ. හැබැයි හැබෑවටම දරු ගැබක් දරන් ඉන්න අම්මා තමන්ගේ දරු ගැබ මෝරන බව දකිමින් ඒ දරු ගැබ මෝරද්දී සතුට වෙලා යම් දවසක පින්වන්ත දරු පැටියෙකුට ප්‍රාණය දෙනවනේ, ජීවිතය දෙනවා. ඵලයක් තියෙනවා. දැන් ওই වගේම සිද්ධියක් ඔබට මතක ඇති. කකචූපම සූත්‍රයේ තියෙනවා. ඒ ඉඳලා තියෙනෙත් රජගහ නුවර වේදේහිකා කියලා ධනවත් නෝනා කෙනෙක් හිටියා. ඒ වේදේහිකා නෝනා ළඟ සේවා කටයුතු කරලා තියෙනවා එක දාසියක්. ඒ අයගේ නම කාලි. ওই කාලි කියන දාසි කෙල්ල හරි කඩසිරේ කියා. පුදුම විදිහට මහන්සි වෙලා වැඩ කරනවා. කොටිම නෝනාට දොසක් කියන්න තැනක් නැහැ. ඒ නිසා නෝනාට කේන්ති යන්නේ. නෝනා හරි ශාන්ත වුණා. දැන් නෝනා හිතුවා මේ ශාන්තකම කියලා කියන්නේ නිකන් මගේ හැටි කියලා. නෝනා ඒ කාලේ අනිත් ප්‍රභූ කාන්තාවත් එක්ක එකතු වුණාම තමන් ගැන කයිවාරුව ගහනවා කියනවා. මේ දන්නවද මට නම් එහෙම මේ කේන්ති කියන එක මගේ නෑනේ. අනේ කේන්ති කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. දැන් මෙයා කියනවා. අනිත් කාන්තාවෙන් අහනවා ඔයාලට කේන්ති යනවද? අයියෝ කේන්ති යනවා කියන්නේ හරි කැතේ ගන්නේ. මගේ ළඟ නෑ නේක. දැන් මෙයා කියනවා. පස්සේ වේදේහිකා නෝනාගේ ගෙදරම තිබුණා පොඩි සාදයක්.
ඒ සාදි දවසෙත් මෙයා තමන්ගේ කයිවාරුව තමන්ගේ පම්පෝරී ගහන්න පටන් ගත්තා. කාලි අහගෙන ඉන්නවා මේක. කාලි කල්පනා කළා නෝන ඇත්තටම තමන්ගාව ශාන්ත භාවයේ තියාගෙනද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් නෝනට කේන්ති ගන්න දෙයක් මං හොඳට හොයලා බලලා වැඩ කරන නිසා නැතිද? මම මේක පොඩ්ඩක් බලන්න ඕන. පොඩ්ඩක් චෙක් කරන්න ඕන මම. කියලා මේ දාසී ඊළඟ දවසේ දැන් ඔන්න සාද ඉවරයි. ඊළඟ දවසේ දාසි ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. වෙනදා උදේම නෝනට කතා කරන්නේ දාසි. නෝනා ඔන්න නෝනාගේ කිරියක හදලා තියෙන්නේ නැගිටින්ට කියලා. දැන් නෝනට කතා කරන්න දාසි එදා ආවේ නැහැ. නෝනම ඇහැරුණා. ඇහැරලා බලනකොට තමුන්ගේ කිරියක හදලත් නැහැ. අනිත් ඒවා පිළිවෙලක් වෙලත් නැහැ. නෝනා බැලුවා දාසි කෙල්ල පේන්නත් නැහැ. දාසිගේ කාමරේට යනවා නෝනා. යද්දි දාසි ඔළුවේ ඉඳලා පොරෝගෙන නිදි. නෝනා අහනවා ඈ කෙල්ලි අසනීපයක්වත්ද? එතකොට දාසි අර මේ ඔළුව වහගෙන හිටපු රෙද්ද චුට්ටක් අයින් කරලා අනේ නෑ නෝනා මුකුත් නෑ පොඩ්ඩක් නිදාගත්තා කිව්වා. නෝනාගේ ඇහැ වපරට හැරුණා. උඹට මුකුත් නැතුව කියලා නෝනා ගියා. ඊළඟ දවසෙත් දාසි දන්නවා දැන් නෝනා ගාව සැරට තියෙන එකක් තමයි මේ නෝනා ඉස්මතු නොකර ඉන්නේ. දාසි දෙවෙනි දවසෙත් මේක පොඩ්ඩක් ආයෙ චෙක් කළා. එදත් පරක් වෙනකන් නිදාගත්තා. එදා නෝනා අඩිය හප්පගෙන ඔය බඩුවකට දෙකකටත් පයින් ගහගෙන තමයි ආවේ. ඇවිල්ලා දාසිට පොඩ්ඩක් සැරට කතා කරා. එයි කෙල්ලි මොකෝ මේ උඹට අසනීපද? අනේ නෑ නෝනා මොකුත් නෑ කිව්වා. එදා නෝනට හොඳටම කේන්ති ගියා. තුන්වෙනි දවසෙත් දාසි මේකම කළා. තුන්වෙනි දවසේ නෝනා එනවා. අතින් පොල්ලකුත් අරන්. ඇවිල්ලා ඇහුවා. "එයි කෙල්ලි මොකෝ මේ?" අනේ නෑ නෝනා මොකවත් නෑ කියලා කියන්න ලැහැත්ති වෙනකොටම පොල්ලෙන් ගැහුවා. මේ පොළු පාර වැදුනේ දාසිගේ ඔළුවට. ඔළුව පැලුණා. ලේ ගලන්න පටන් ගත්තා. දාසි ලේ ගලද්දීම පැන්න කියනවා රජගහනුවර වීදියට. වීදියට පැනලා වීදියේ දුවගෙන ගියා මේ බලන්ට කියලා. වේදේහිකා නම් වූ ශාන්ත තැනැත්තියගේ හැටි බලන්ට. තමන්ගේ දාසි කෙල්ල පොඩ්ඩක් පරක් වෙලා හැරුණා කියලා පොල්ලකින් ගහලා ඔළුව පලනවද? මෙහෙම කියාගෙන ගියා. බලන්න තමන් ගාව නැති එකක් නිකන් බොරුවට ආටෝපෙට රඟපාන්න ගියා කියලා කවදාවත් පිංගුතුනි ඒක ගන්න බෑ. ඒකින් නිකන් නැති ප්‍රශ්නයක් හැදෙන එකක්මයි වෙන්නේ. ඒ නිසා තමාගාව ගුණධර්ම ඇති කරගන්න. ගුණධර්ම රඟපාන්න නෙවෙයි. ගුණධර්ම ඇති කරගන්නයි අපි මහන්සි ගත යුත්තේ. එසේ ගුණධර්ම ඇති කරගත්ත උතුමෝමයි පිංවතුනේ මේ සංසාර ගමනේ සැනසෙල්ලක් උපදව ගත්තේ. සතර පායෙන් නිදහස් වෙලා සියලු දුක්ඛං කටළු වලින් නිදහස් වෙලා මුළු මහත් සසර දුක්ගිනි වලින්ම නිදහස් වුණේ අන්නේ බඳු හැබෑවටම ගුණධර්ම පුරුදු කරපු උතුමන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි එදා දෙවිවරුන්ව මුලාකොට දිව්‍ය මල් හිස පළඳින්න හිතාගෙන කටයුතු කරලා මහා දුකකට පත්වෙච්චි ඒ පුරෝහිත බමුණා වුණේ දේවදත්ත. එදා එතනට ආපු දෙව්පුතුන් සිව් දෙනාගෙන් එක්කෙනෙක් මහා කස්සපයන් වහන්සේ. අනිත් එක්කෙනා මහා මොග්ගල්ලාණන් වහන්සේ. අනිත් දේව පුත්‍රයා සාරිපුත්තයන් වහන්සේ. ඒ දෙවුරු 4 දෙනා අතර ජේෂ්ඨ දිව්‍ය පුත්‍රයා වුණේ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් අපිට මේ ලස්සන ජාතක කතාව හොඳට හිතවල දරාගෙන අපේ ජීවිත තුළ කල්යාණ මිත්‍ර ඇසුරේ ලැබෙන දහම් අවවාද මුල් කරගනිමින් ටික ටික හරි ගුණධර්ම දියුණු කරගන්න. ගුණධර්මයන් එකින් එක අපේ ජීවිතේ පෝෂණය කරගන්න අපි කවුරුත් වාසනාවන්තයෝ වේවා. ලද කලන මිතුරු ඇසුරේ ගුණධර්මයන්ගෙනුත් පිනෙනුත් අපේ ජීවිතේ තව තවත් ආරක්ෂා කරගන්න අපි කවුරුත් වාසනාවන්තයෝ බවට පත් වේවා. කලන මිතුරු ඇසුරේ තවදුරටත් හොඳට පින් කරගෙන
ගෞතම ශාසනයේ ධර්ම අවබෝධ කරන්න අප කවුරුත් වාසනාවන්ත වේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සියලු පින් කැමති දෙවියෝ මේ සියලු පින් සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳානු සතරවරන් දෙව් රජවරු සෙම්පති දෙවිවරු සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දෙවිය සැපෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන්නා වූ මහා සංගරුවන පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පින්වත් සිල් මෑණියන් වහන්සේලාට උතුම් පැවිදි භාවයේ අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ට පින් අනුමෝදන් වෙලා ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් කොලින් රාජපක්ෂ පියාණන්ට, මියගිය පින්වත් ලලිත් හේවගේ පියාණන්ට සහ ලිප්ටන් ද සිල්වා පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මියගිය සියලු ඥාති සමූහයා පින අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත්වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් රෝහිණී ජයවර්ධන මෑණියන් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලබත්වා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම අද ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලා හැමදෙනාගේ ආදරණීය දෙමාපියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සුවසේ මේ ලෝකයේ වෙත දන් දීමේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මෙහෙවරට අත්වලක් වීමෙන් දායක වූ පින්වත් හැමදෙනාට ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ මහා කුසල කර්මයේ රැස් කරගන්නට වාසනාව ලැබේවා කියන අති උතුම් ප්‍රාර්ථනාවෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි පින්වත් කාන්ති කරුණාරත්න මෑණියන්, හිමාරා ජයසුන්දර දියණිය, සොනාලී ගිරිහාගම මහත්මිය, ඩිලාන් ගිරිහාගම මහතා, පින්වත් ඇසල ශාක්‍ය බණ්ඩාර ගිරිහාගම පුතණුවන්, රාහුල තේජස් බණ්ඩාර ගිරිහාගම පුතණුවන්, ඒ වගේම සෙනාලී සිල්වා මහත්මිය, රංගන නිර්මාල් මහත්මා, සෙනාරා ශාක්‍යාලී දියණිය, කැනඩාවේ පදිංචි ගෞරි සිල්වා මහත්මිය සහ පසන් හේවගේ මහතා මේ සියලු දෙනායි ධර්ම දානය සිද්ධ කළේ. ඒ පින්වතුන්ලා සියලු දෙනාට, ඒ පින්වතුන්ලාගේ ආදරණීය දෙමාපියන්ට, ශිල්ප කියා දීපු ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට, පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. විදේශගතව තමන්ගේ ඒ ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සුවසේ ගත කරන්නට ලැබෙත්වා. පවුලේ සියලු දෙනාගේ රැකී රක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවටම පත්වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතයට පෙනෙන නොපෙනෙන බාධා කරදර ආදිය වෙත්නම් සියල්ල දුරින්ම දුර වෙත්වා. තව තවත් කලන මිතුරු ඇසුරේ හොඳට පින් රැස් කරගන්න ලැබෙත්වා. ගුණධර්ම දියුණු කරගන්න ලැබෙත්වා. අද ධර්ම දාන සිදු කළ ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, සුපින්වත් හැම දෙනාට ගෞතම සසුන තුළ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.